එක මිනිසුන් ගොදුරු ලෙස ජීවිතයෙන් සම්ගනිද්දී ඒවා අනුමත කළ මිනිසුන්ගේ හෘද සාක්ෂිය අවදි වුණ මොහොතේදී කාටත් වඩා අසරණ වුණා. මේ කෑ ගහන්නේ ආයේ මොනවා කරගන්නවද මන් දන්නේ නැහැ. ඔය ඉන්නේ චුට්ටක්. තෙල් ටිකක් ගමු. ඔය මිනිටින් තෙල් ටිකක් ගමු. දැන් හරි. ඔහම ඉන්න. තව චුට්ටකින් ඕක අඩු වෙලා යයි. ඔයත් ඉතින් ඕන නැති ඒවනේ කරගන්නේ. මේ අතරේ ආදරයෙන් ටිකකින් අඩු වෙයි. සෙනෙහසින් හදවත් පුරවාක මිනිසුන් තම මරණයෙන් පසුවද හදවතේ මිනිසුන් සොයාගෙන පැමිණිය. මේ අඳුරු මතකයක අඳුරු සෙවණැලි සැරිසැවුරු අඳුරු සෙවණැලි. තම ස්වාමියා අහිමි වූ දින පටන් තම දුව සහ එකම පුතා උස්මහත් කරන්නට මේ අම්මා අපමණ දුක් විඳා. ඒ අනුහසින් තම දියණිය ගමේ ග්‍රාම සේවක මහතා සමග විවාහ වෙද්දී එකම පුතා විශ්වවිද්‍යාල වරම් හිමි කරගත්තා. ටිකක් පරක් වුණා. අම්මත් බොරුද මන්ද කරන්නේ. ඔය ඇස අගේට ඇස පේන්නේ? පේන්නේ නෑ බන්. මට තේරෙනවා. හරි. මං නිකන් කිව්වේ. අපි කාලා ඉමු. අත හොද. නෑ අම්මා ඔහම ඉන්න. මං කවන්න. මේ බත්කටත් කන්න. කෝ පොඩි එකා ආවේ නෑනේ මාව බලලා යන්න. එයි. කැම්පස් එකෙත් වැඩනේ. අනික මේ කාලේ හැටියට අම්මේ මෙහි ඉන්නවට වැඩිය කොළඹ ඉන්න එක හොඳයි. අනේ ඊයේත් පාර්ලිමේන්ත කොල්ල දෙන්නෙක් මරලා දාලා. ආනේ දෙයියනේ. එහෙනම් පරිස්සම් වෙන එක හොඳයි. පුළුවන් වෙලාවක මාව බලලා යන්න එන්න කියන්නකෝ. හරි මේ බත් එක්ක කන්නකෝ. නහි ජාතු සෝමමං හිංසේ අඤ්ඤං වාපන කිංචිතං. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වූ වර්ණ තම ගමට පැමිණියේ බොහෝ කලාතුරකින් වුවත් ඔහු ගෙදර එන තෙක් අම්මා අක්කා පමණක් නොව තවත් කෙනෙක් මඟ බලා සිටියා. මගේ ආදර වර්ණ, ඔයා පරිස්සමට සනීපෙන් යතයි සිතමි. ගොඩක් කාලෙකින් මම ඔයාව දැක්කේ නැහැ. කැම්පස් එකේ වැඩද නැත්තම් මාව අමතක වෙලාද? කොහොම වුණත් මම ඔයාට ආදරෙයි. ගමේ මේ දවස්වල වාතාවරණය එච්චර හොඳ නැහැ. ටික දවසක් යනකම් ගමේ නැවිත් ඉන්න එක හොඳයි. මම කොහොම හරි හිත හදාගෙන ඉන්න. ඊයේ පෙරේදත් ගමේ දේශපාලන කරපු අයලා දෙන්නේ පහළම ළඟ මරලා දාලා තිබුණා. ඉන්න තැනක පරිස්සමින් ඉන්න. මාව බලන්න නාවට කමක් නැහැ. සේපාලිකා නම් වූ ඇය වර්ණකී අක්කා විවාහ වී සිටි ග්‍රාම සේවක මහතාගේ එකම නැගණියයි. මං කියන්නේ බණ්ඩාරේ ඈ මේ ගන් රටවල් වෙනස් වෙනවා. සංවර්ධනය වෙන්න කාලයක් ගත වෙනවා. අනික ඕවා අපේ හිතුවන අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ ඈ. නැතෝ ගාමසක මාත්‍යා ඇඟේ ප්‍රති හයිය තිබුණා කියලා මේ දේවල් කරන්න බෑ.
අපි හැමෝගේම ආශිර්වාදය අරන් මේ වැඩ ටික හිමින් කරගමු. අනික මේ හැම දෙයකම කාලයක් තියෙනවා. විවේචන විතරක් නෙමෙයි. අඩුපාඩු දකින්නවා නම් ඒවා කෙරෙන විදිහකුත් කියන්න ඕන. දැන් බලාපන් අර ගමේ මරණාධාර සමිතිය. ඕක රැස් කරන්න පුළුවන්ද? බෑනේ. රැස් වුණොත් අඩුපාඩුම තමයි. මොකද ඒ ඉතින් උන්ගේ මතේනේ. ඕන්ට ලදරු වලිප්පුව. අනික ගාමසේක මහත්තයා අපි ඕන්ට බය වෙලා ඉන්න ඕනේ නැහැ. මට වෙලාවක හිතෙනවා ඔය නාරකාර 4-5 දෙනාව ගාවලා දාන්න. මේ පොඩ්ඩක් කොහොම ඉවතලා ඉතින් බණ්ඩාරේ. කවුද බං අපිට ඉහෙලින් පියාඹන්නේ මේ ගමේ? ඔය වැඩිය දඟලන නෙවුව හාන්සිට නැටි මම දන්නවා. ඌරෝ කැපුණු තලනකොට අබ්බන් කුකුළුන්ට ජාමගුල් කියන්නේ නිකන් නෙවෙයිනේ. හරියට හරි. ගාමසේක මහත්තයා. මාතේලා ගිහලා එන්න. අන්දත් තුනානේ. එහෙනම්. අඬවකෝ. හරි. තම ජීවිතයේ අත්දැකීම් මතින් පන්නරය ලැබූ වර්ණ සැමට සමානාත්මතාවයෙන් පිරුණු ආදරය රජ කරන වෙනස් සමාජ අවකාශයක් බිහි කිරීමට විශ්වවිද්‍යාලය තුල දේශපාලනය කරන සුවිශේෂී චරිතයක් වුණා. ඇස් දෙකින්වත් දැකලා නැති නූපන් පරම්පරාවක් වෙනුවෙන් විවිධ අසීමිත කැපකිරීම් කරන අපිට බලන් පපුවක් තියෙනවා සහෝදරයා. ඒ පපුව නැද්දේ ලොකු හදවතක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මේක වෙන්න බෑ. සහෝදරයා අපිට මේ අරගලේ ජයග්‍රහණය කරන්න ඕනෙම නම් මේ ಜಾති ભેද, ආගම් ભેද, ඔය කියන පටු මර්යාදාවෙන් අයින් කරලා පොදු අරමුණක් වෙනුවෙන් ජාතික අරමුණක් වෙනුවෙන් අපි සහෝදරත්වයේ යුතුව එකට පෙළ ගැසෙන්න ඕනේ. එකට පෙළ ගැසෙන්න. එහෙම නැත්නම් අපිට මේ අරගලේ ජයග්‍රහණය කරන්න බෑ. ඒ වගේම තමයි සහෝදරයා. අපි කිසිම අවස්ථාවක අපේ අරමුණු, අපේ ප්‍රතිපත්ති, අපේ සහෝදරත්වය අපි පාවා දෙන්න හොඳ නැහැ. අපි පාවා දුන්නොත් මේ අරගලේ අපි අසාර්ථක වෙනවා. එළිය සමස්ත සමාජයම මිත්‍යාවෙන් ආගමෙන් නරමකම් වලින් අන්ධ වෙලා පණුව ගන්නවා. මේ සමාජය සූපත් කිරීම වගකීම තියෙන අපිට සහෝදරයා. අපිටයි සහෝදරයා. අපි හෙට උදේ වෙනකොට මේකම අවට තියෙන හැම තාප්පයකම හැම පිටියකම මේ මතවාදය මිනිස්සුන්ට ගෙනියන්න ඕන සහෝදරයා. අපි ගෙනියන්න. ඒක තමයි අපි තෝරගන්න ඕන. ඒක තමයි අපි තෝරගන්න. අපිට මේ දෙක කරන්න වෙනවා. අනාගත පරපුරට නිදහසේ පය ගන්න ජීවත් වෙන්න පුළුවන් මානව සමාජයක් ගොඩනගයි අපි වගකීම සහෝදරයා. අපේ වගකීම ඒක. ඒක ඇත්ත සහෝදරයා. අනිත් කාරණේ තමයි අපි හැමෝම නිදිලි ඉඳලා හරියන්නේ. අපි හැමෝම එක්ක හොයන්නේ. එක දම්වැලක පුරුක් වගේ අපි හැමෝම එක්ක හොයනවා. තමන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් දිනා ගන්න. මොනවද සහෝදරයා දෙන්නේ? අපිට ශක්තිමත්ව මේ පොළොවේ නැගී හිටින්න පුළුවන්. ඒක පොණ්ඩක්. ආන්න එතකොට අපිට ඔය සමාන අයිතිවාසිකම් අරගල සියලුම දේවල් පොතේ ජය ගන්න. පොත විදියට ජය ගන්න. හැබැයි සහෝදරයා මම එකක් දකිනවා. මේ හැම දෙයක්ම ජය ගන්න අපිට මේ සිස්ටම් එක වෙනස් කරන්න. සහෝදරයෙක් කතාවටම එක ගන්න. අනිවාර්යෙන් මේ සිස්ටම් එක වෙනස් කරන්න. කොදිම. එහෙම නැත්නම් නරකින් දෙයක් වෙනස් කරන්න. අපි ඉක්මනට වැඩට බලමු. හරිද? ආදලයක ජය වේවා. විවිධ හේතු කාරණා නිසා
වර්ණ ගෙදර පැමිණියේ බොහෝ කලාතුරකින්. වර්ණ ගෙදර පැමිණෙන තෙක් අම්මා මෙන්ම අක්කාද ඉතා ආදරයෙන් මඟ බලා සිටියා. මගේ පුතා ආවද? ඒ කියන්නේ අම්මට මම අඳුර ගන්න පුළුවන් වුණා නේද? මගේ පුතාව මට අඳුර ගන්න බැරිද? ඒකනේ අම්මි මං ඔයාට බූන්දි ගෙනාවා. අක්ක එහෙම ආවේ නැද්ද අම්මේ? අක්කා ඉතින් පුතේ 3 වරුවක්ම ඇවිල්ලා මට කවලා පොවල යනවනේ. අක්කවත් ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. මට අක්කව බලන්න ආසයි අම්මේ. ගොඩ කාලෙකින් යාවේ. අම්ම වෙලාවට බෙහෙත් බොනවද? ඔව් පුතේ උවත් අක්කා කරලා කියලා දීලා තමයි යන්නේ. ඒ තමයි නිකන් අසනීපෙන් වගේනේ. එකත් රත් වෙලානේ. නෑ අම්මේ? අපි අවස්සලා ගිහින් බෙහෙත් ටිකක් ගමුද? හා පුතේ. බස් එකේ ඇවිල්ලා ගොඩාක් මහන්සි අම්මේ. මං ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න. හා පුතේ නේනම්. ඒ පිටිට. මල්ලි අක්කේ ඉතින් අම්මයි මායි කොච්චර කල් බලන් හිටියද ඔයා ගෙදර එනකම්. කොහොමරි ආවනේ. අක්ක වාය වෙන්නේ පාක්කේ. ඔයා දන්නවනේ ඉතින් මගේ හැටි නේද? ඒ වුණාට ඔයා තාම පොඩි එකක්. ඉන්නකෝ මං තව මොන හරි කෑම ටිකක් හදන් එන්න. අනේ මේ ඇති අක්කේ. මේ හොඳටම ඇති. පණ්ඩිතයනම ඉන්නකෝ මම මොන හරි හදන් එන්න. මේ හදනවා නම් ඔයාගේ රස කිරිමාළු ඒක හදනවාම. අනේ ප්ලීස්. පොඩ්ඩි මේ ෆයිල් එක මම කාමරෙන් තියන්න. ඇයිච්ච සද්ද හැරියද නම් හෙටෝදේ හොඳ ප්‍රතිඵලයක් බලාගත්තා. කොහොම තියන්න වටින්නේ. විස බීජ. කැත්තේ උදැල්ලේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නේ උන්ගේ ඔලු ගෙඩි පුරවනවා විස බීජ වලින්. ඔව්. තව එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්නවා. අන්න මසනාකාරයක් ගමේ ඇවිල්ලාලු. කවුද? අපේ වර්ණ? වර්ණ තමයි. වර්ණ පාල. උමගේ මස්සිනා තමයි. ඒත් මට ඔකව පේන්නේ නැහැ. උගේ පඬිතකම් උගාව. මොකද මොතන හොරගල්ල හොලන්නේ? ඵලයන්ගෙට. ඵලයන් කිව්වේ. එවනද? හොඳ නිවුස් එකක් හෙට උදේට. ටයර් උඩ පිච්චි. ලයිට් කනවල. දවසක වාත්‍යෝ. මං එන ගිහලා එන්න. ටිකක් හරියටම සේපාලිකා වර්ණගේ හිතුවක්කාර විප්ලවවාදී ගතිගුණවලට ආදරය කළ අතර සේපාලිකා ඉදිරියේ වර්ණ ආදරවන්තයෙක් වුණා.
විප්ලවකාරයා ආරංචි ගමට ආවා කියලා. ඔයාට කොහොමද ආරංචි උනේ? අයියා කතා කරනවා මං හොරෙන් අහගෙන හිටියා. ඔයා මහා මාර හොරෙක්නේ. ඔය ඉතින් අක්කයින් අහන්න තිබුණානේ. හොඳට තියෙයි. ඒ මොකද? නෑ නමාව ගිනි තියයි. අපෝ ඔයාට පිස්සු. අපේ අක්ක එහෙම නෑ. එයා හරි හොඳයි. ඔයා ඒව මට ලියුම හම්බුණා. එන්සේ මං ආවේ. මම ඇතියන්තම් ගමට ආවනේ. මේ සිද්ධ වෙන දේවලුත් එක්ක මම පුතුම බයකින් හිටියේ. දැනුයි ඇඟට ලේ ටිකක් ඉන්නුවේ. කොහෙද ඉතින් කියන දේක් අහන එකක් කිය? පණ්ඩිතයිනේ. එතකොට ඔයාලත් මාව පණ්ඩිතේද? ගොඩක් නෙවෙයි. ටිකක්. ඇත්තද? මේ මෙතන කතා කර කර හිටියොත් මහ විනාශයක් එන්නේ. නමුත් වර්ණ කාලයක් ගමට නොපැමිණීම සහ ඔහුව නොදැක සිටීම සේපාලිකාගේ සිතට මහත් දුකක් ගෙන ආවා. විප්ලවවාදී සමාජ වෙනසක් අපේක්ෂාවෙන් සිටි වර්ණකයේ සිතුම් පැතුම් කෙරෙහි ග්‍රාම සේවක නම් පොඩ්ඩක්වත් කැමති වූයේ නැහැ. මේ දන්නවද කාලෙකට පස්සේ අපේ මල්ලි ගෙදර ඇවිත්. මොකක්? මන පිටි? ඔව් මොනවද නෙමෙයි කියවන්නේ? ඒ මගේ එක කුසේ උපන් මල්ලි. ඔහොම කතා කරන්න එපා. අනේ අනේ මේ අති පඬිතයා ඌ හිතන්නේ ඌ විතරයි විශ්වවිද්‍යාලෙ ගිහින් තින්නේ කියලා. ඔක ගමේ ආවනම් ගමේ උන්ගේ ඔල්බෙට් ටික විනාශ කරනවා. විස බීජ. ඔව් අපේ උන් තමයි විස බීජ. අනේ ඔය කටට නම් මොකද නවත්තගත්තේ? කියනවා ඔය කටට හොඳක් සිද්ධ වෙන්න එපා කියලා. ඔව් කියනවා තමයි. මහලොකු පඬිතයා. ඊටපන්කෝ මම ඔය පඬිතයාව ඒ දණ්ඩ දීලා මේ කොට කරවන්න. කරදර කාලයක වර්ණ විශ්වවිද්‍යාලයට පිවිසියත් රොසලින් නෝනා තම පුතාගේ ආරක්ෂාව නිතර ප්‍රාර්ථනා කළා. කවන්ද පුතේ ඔය විශ්වවිද්‍යාලේ ඉවර වෙන්නේ? අනේ මන් දන්නේ අම්මේ. හැරත්ති විශ්වවිද්‍යාලේ පටන් ගන්න ඕනේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ඉවර වෙන්න. පහුගිය කාලේ රටේ වෙච්ච දේවල් එක්ක විශ්වවිද්‍යාලේ වහලා දාලා තියෙන්නේ. අනේ මන්ද පුතේ පරිස්සමෙන්. මොන පරිස්සමක්ද අම්මේ? අපේ අයිතීන් වලට මේ සමාජයෙන් සාධාරණයක් කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නෙවෙයි. මම අම්මට දෙකක් හදාගෙන ඉන්න. අනේ කරදර වෙන්න එපා පුතේ. නෑ නෑ ඉන්න. මම අම්මට දෙකක් හදාගෙන ඉන්න. සේපාලිකා හමුවීමත් තම අම්මා බලා ගැනීමත් පොත්පත් කියවීමත් සමග දවස් ගෙවී යද්දී එක් රාත්‍රියක ඔහු නොසිතූ යමක් සිදු වුණා.
වර්ණ සමග එකට දේශපාලන වැඩ කටයුතු කළ විශ්වද අල්ලාගෙන විත්තිබුණා. තමන්ට අවශ්‍ය දේ දැන ගැනීමට වර්ණත සහ විශ්වට දසවදදී අඩපණ කළද දෙදෙනාම සියලු රහස් සංගවාගෙන සිටියා. අවසානයේ වර්ණත සහ විශ්වට කාටත් රහසේම තම ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වුණා. මල්ලි අනේ මේ මගේ මල්ලි අර මල්ලි අතේ දාන් හිටපු මුද්ද අජ්ජ
බහුදේවා මනුස්සාට මංගලානි අචින්තයං ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං කවුද මේ? කවුද මේ? අම්මේ අම්මේ හොඳ පුතා මොකද මේ මහරේ? මට බඩගිනි අම්මේ. මම බත් එකෙන් භාගයයි කෑවේ. මං කොයි වෙලාවක හරි හිතුවා මගේ පුතා එයි කියලා. මෙතනින් වාඩි වෙන්නකෝ. කාපම් පුතේ. මට වතුර දෙපහයි අම්මේ. කුස්සියේ ඇති. ගිනි දීපා. පාලිකා මෙච්චර දවස් කොහෙද හිටියේ? මට වතුර තිබහයි සේපාලිකා. ඉන්න මම ඉක්මනට අරන් එන්න.
විකාරයද මේ? මොකද්ද මේ රායනට නාටකම? ඈ? වර්ණ ආවා. වර්ණ? මොන වර්ණයක්ද? නංගි ඌ මැරිලා. අක්කේ වර්ණ ආවා. වර්ණ බලන්න එකට. වර්ණ ආවා. ඔය දාගන්න තු. බලන්න. අම්මේ මොකද මේ බාවද හැම තැනම බත් අම්ම බත් එක්ක කන ගිහින් හලාගත්තනේ නෑ ඇයි හැම තැනම බත්නේ කූඹිත් වහලා ඉන්න මං අස් කරලා දාන්න පොඩි එකා ඊයේ රෑ ආවා දෙගොඩ හරියේ හොඳටම බඩ කිලිනෙලා ඉතින් මම බත් කැව්වා අපේ මල්ලි ගෙදර ආවා ඔව් උඹේ මල්ලි අවාසනාවන්ත ලෙස වර්ණ මිය ගියද තම මවට තිබුණු ආදරය නම් අඩුුනේ නෑ. ඒ නිසාම ඇතැම් රාත්‍රීන් වල තම මව බැලීමට අඳුරු ආත්මයක් ලෙස වර්ණ පැමිණියා. මේ රටේ ලෝකේ වෙන දේවල් ආපුවාම ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ ගාමසක මහත්තයෝ. ඒ මොකද බණ්ඩාර? මේ ඒක නෙමෙයි. අර ඔයාගේ මස්සිනා මලාද? අතුරුදහන් කියන්නේ මලා තමයි බං. මැරිලා. එහෙමට මතක නැද්ද? නෑ ඒත් මස්සිනා මේ ගමේ තැන් වල හොල්මන් කරනවා. ඒ ගම්මු කියන්නේ. විකාරද දොන්න බණ්ඩාරේ. බෝ හැමදෙරම කියනවා එහෙම නෙමෙයි. මම යනවා.
මට වතුර එකක් දෙන්න. මොකද මේ දාඩිය දාගෙන? මට වතුර එකක් දෙන්න ගෑණි. පොඩ්ඩි වතුර එකක් ගේ. නේ. තවසේ මල්ලි මරනවා නේද? තවතර විශ්වාස. ඔව්. ඇයි? නෑ නිකන්. වර්ණගේ ආත්මය විටින් විට නිවසේ මෙන්ම වික්‍රම ග්‍රාම සේවකගේ නිවස අවතද සැරිසරන්නට වුණා. Sampi sange ratanang panisang yetena sajjena suvasiyosu vanapagumbe atapussitake gimmanamade patamang vingimmi tasopamang dhammavarang adesaya අම්මේ පුතේ මම පිරිත් අහා හිටියේ. ඉබේටම ඇස් දෙක පියුණා. මොකද මේ මහරෑ? බස් එක පරක් වුණා අම්මේ. මට ගොඩාක් මහන්සි. වතුර තිබහයි. එහෙනම් දීපංකෝ වතුර. තව උරන් බියන් පුතේ. මහන්සි යනකම් ඔඩොක්කුවෙන් ඔළුව තියහන්කෝ. සීතල මුලන් වැඩිලා මුළු ඇඟම සීතල වෙලා. यानि भूतानि समागतानि ब्रह्माणि वायानि वहन्तलिखे तथागतं देवमनुष्य पूजितं बुद्धं नमस्तामि सुवासियोऽसु यानि भूतानि समागतानि साधु साधु तथागतं देवमनुष्य पूजितं धम्मं नमस्सामि सुवासियोऽसु यानि भूतानि समागतानि තමන් කළ පව්වලට වන්දි ගෙවන්නට වික්‍රමට වැඩි කාලයක් නම් ගතව ගියේ නැහැ. මියගිය වර්ණගේ ආත්මයට බියව වික්‍රම ග්‍රාම සේවක දිනෙන් දින උමුතු රෝගියෙක් බවට පත් වුණා.
Udah.